මට ගුරුපත් වීමකට ලියුමක් කළා. ෂා කොච්චර එකක්ද දුවේ? කවද ඉඳලාද? ලබන සඳුදා ඉඳලා. කොහෙටද දුවේ පත් වීම හම්බෙලා තින්නේ? අනුරාධපුරේ ඉස්කෝලේකට. අනුරාධපුරේ ඉස්කෝලේකට? අගේ අම්මේ කොයිතරම් දුරද දුවේ? දුරයි කියලා බැහැනේ අම්මේ. රස්සාවක් අත්හරින්න. දුවේ අර ළමයාගෙනුත් අහලා ආවනම් නේද හොඳ? මොකද මේ හති දාගෙන? ඊවල බලන්නකො. සුබ ආරංචියක් වගේ. ඔයාට නම් දුකක් හිතෙයි. ඇයි? ඔයා මේ පත්වීම බාර ගන්නවද? මට ලැබුණු පළවෙනි රස්සාව. ඒක හරි. ඒ වුණාට අනුරාධපුරය කියන්නේ කොච්චර දුර පළාතක්ද? අපේ අම්මත් කිව්වා. ඒ වුණාට මම හිතන්නේ රස්සාවක වටිනාකම ගැන. මම නම් කැමති නැහැ ඔච්චර දුර රස්සාවකට. අනික යුද්ධ වුණත් ඒ පළාත් වලට කිට්ටුයි. ඒ මදිවට අර මර වසංගත මැලේරියාව. ලෙඩක් වුණොත් කවුද ඉන්නේ? අනේ චාමර අපේ ගෙදර තත්ත්වය ගැන හිතන්න. අනික මං ආසම රස්සාවනේ. ඔයා යන්න එපා. ඔය රස්සාවට වැඩි ඔයාට මාව වටින්නේ නැද්ද? මූඩ කතා. හමුදාවේ ඉන්න මල්ලිත් ඉන්නේ ওই පැත්තේ. කසාද බදින්න කලින් ඔය තරම් මුරණ්ඩු වෙන්න එපා. දයාබර චාමර මම මේ ගමන ආවේ ඔයාට විරුද්ධ වෙලා නෙමෙයි. රස්සාවක් ඕන නිසායි. ඇරත් ගෙදර නිකම් ඉන්නකොට ඉගෙන ගන්න දේත් අමතක වෙනවනේ. ඔයා තරහ ගන්න එපා. මං කොහේ හිටියත් ඔයාව අමතක කරන්නේ නැහැ. ඒක ස්ථිරයි. මේ ගම හරිම සුන්දරයි. ගම කෙළවර තමයි මං උගන්වන පාසල තියෙන්නේ. වැව් කණ්ඩිය උඩිනුත් ටික දුරක් යන්න තියෙනවා. හරිම ලස්සනයි. වැව උඩින් හමන සීතල සුළං ඇඟේ දැවටෙනකොට හරිම සැහැල්ලුවක් දැනෙනවා. ගමේ මිනිස්සුත් හරිම අහිංසකයි. මං ඇවිත් ටික දිනටම හමු සුළු දිනාගෙන්ම ඒ බව පේනවා. අවංකයි. නිර්ව්‍යාජයි. ඒක එයාගේ හිනාවෙන්ම පේනවා. මෙහෙ මට කිසි බයක් දැනෙන්නේ නැහැ චාමර. ඒත් මට ඔයාව හැමතිස්සෙම මතකයට එනවා. අපි ඉක්මනින් විවාහ වෙලා මේ ගමේ පදිංචියට එමු. ඔයාට තෙරුවන් සරණයි. මං ආදර වීනා.
ඉරේෂා ටීචර් යාළුවා හදයි ඉස්කෝලේ. මුල්ල ගෑනිද? ඉරේෂා කවුරු හරි ඉක්මනට ගිහින් වතුර එකක් අරන් එන්න. ඉරේෂා අද මිස්ටර් ගුණසේනත් ඇහෙන්නේ නැහැ නේද? ඒක හන්දා සරට පුළුවන් දෙය පන්තියේ මේ පීරියඩ් එක කව කළා දාගන්න. හ්ම්? හොඳයි. මොකද ළමයි උතන කරන්නේ? පන්ති බාර මිස් නැත්තම් ගිහලා පොතක් බලා ගන්නවා. මිස් වීනා වාඩි වෙන්න. මම හම්බ වෙන්න හිටියේ මේ. ඇත්තටම මිස් වීනා මේ වගේ අහිංසක ළමයි සිටින මේ දුෂ්කර පළාතකට සේවය කරන්න ආපු එක ගැන මට හරිම සන්තෝෂයි. අනික ඉතින් මේ වගේ පළාත්වල තියෙන පහසුකම් අඩුකම හන්දත් මේ දුෂ්කරතා නිසා ගුරුවරයෙක් කියන්නේ ඉතින් හරිම කලාතුරකින් තමයි. කොහොමවත් ඉතින් අපේ පාසලට පළමුවෙන්ම ආපු නැටුම් ගුරුවරිනේ. අපි ළඟදී පොඩි විවිධ ප්‍රසංගයකට සූදානම් කරලා තියෙනවා. මේ මම බලාපොරොත්තු වෙනවා මිස් වීනාගෙන් ඒකට නාට්‍යයක්. මට පුළුවන් උපරිම සේවයක් මම මේ ළමයි වෙනුවෙන් ඉටු කරන්න බලාපොරොත්තු වෙනවා සර්. ඒ වුණාට මේ ළමයින්ගේ පාසල් පැමිණීම බොහොම දුර්වලයිනේ. ඇයි ඒ? ඒක තමයි ඉතින් මෙහි තියෙන ගැටලුව. ඒ කිව්වේ? ඇයි මේ ළමයි ඉස්කෝලේ නැත්තේ? අනේ නෝනා. උන කිව්වේ? මැලේරියාව නෝන ඒක ඉස්කෝලේ එන්නේ. ඇයි බෙහෙත් ගත්තේ නැත්තේ? බෙහෙත් ගත්තා නෝනා. ඒත් උණ බහින්නේ. ඇයි වෙලාවට බෙහෙත් බොන්නේ නැත්තේ? බෙහෙත් දෙනවා සත් දෙකක් විතර වුණා. අඩු වෙනවා ආපහු උණ ගැහෙනවා. මොන කරුම ලෙඩක්ද මන්දා නෝන. උණ හැදුනා ඔළුව උස්සන්න බෑ. ඉතින් කොහොමද ඉස්කෝලේ යන්නේ? ඉස්කෝලේ නැති හැම ළමයෙක්ම වගේ නෑවිත් ඉන්නේ මැලේරියාව හැදිලා. අනේ මන් දන්නේ. ළමයි එන්නේ නැති ගෙවල් කීයකට ගියාද? මේ ලෙඩේට විසඳුමක් නැද්ද? ඕක තමයි අපේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ. හරියට ප්‍රතිකාර ගන්නෙ නැහැ. මේක වසංගතයක් වෙලා තියෙන්නේ මේ නිසානේ. මිනිස්සු කියනවානේ හරියට බෙහෙත් ගන්නවයි කියලා. ගන්නවා කිව්වට නිවැරදිව නෙවෙයි ගන්නෙ. මැලේරියාව බෝ කරන මදුරුවෝ ලේවුරා බොනකොට පරපෝෂිතින් අපේ සිරුරට ඇතුළු කරනවා. මේ විදිහට සිරුරට ඇතුළු වෙච්ච පරපෝෂිතින් සම්පූර්ණයෙන්ම විනාශ කරොත් තමයි මැලේරියා රෝගය සුව වෙන්නේ. ඒකට දින 5 ප්‍රතිකාරය නොකඩවා ගන්න එක අත්‍යවශ්‍ය වෙනවා. දවස් 2-3ක් බෙහෙත් ගන්නකොට උණ බහිනවනේ. ඒක තමයි. සමහරු එතකොට බෙහෙත් නවත්තනවා. එතකොට මොකද වෙන්නේ? ලේවල ඉන්න මැලේරියා පරපෝෂිතයෝ ටිකක් ඉතුරු වෙනවා. උන් ආයෙත් විශාල වශයෙන් බෝ වෙනවා. ඒ නිසා තමයි ආයෙත් ටික දවසකින් මැලේරියා වුණ හැදෙන්නේ. හරියට ප්‍රතිකාර නොගත්තොත් මරණය පවා සිදු වෙනවා. මොළයට බලපාන මැලේරියා පැල්සිපාරම් රෝගය වැළඳුනොත් හරිම භයානකයි. එතකොට දවස් 5 ප්‍රතිකාරය නොකඩවා ගත්තොත් ප්‍රශ්නයක් නැහැනේ. දවස් 5ම එක දිගට ප්‍රතිකාර ගත්තොත් සම්පූර්ණයෙන් සනීප වෙනවා. ડોක්ටර් කියන විදිහට අනෝජා මේ වසංගතෙන් ගැලවෙන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි දවස් 5 ප්‍රතිකාරය කරන එක. ඒ තමයි වෙන ක්ලෝරොක්වින්, ප්‍රිමාක්වින් කියන බෙහෙත් වර්ග දෙක නියම කරපු විදිහට නොකඩවා දින 5ක් ගත්තාම අපේ ශරීරවල ඉන්න මැලේරියා පරපෝෂිතින් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. ඒකෝර අපෙන් තව කාටවත් බෝ වෙන්නෙත් නැහැ. පොඩකින. මොකද කියන්නේ සීතගෙනින්ද ડોක්ටර් කෙනෙක්ද කියලා? දෙකම පුතේ දැන් අර ළමයා ගිහිල්ලා මාස 2-3ක් වෙනවා නේද? නරකද ගිහිල්ලා බලලා આવති. බලියුම් කරදහියක්වත් යවුවා. ඔය ඇවිත් තිබුණේ. ආපු එක නෙමෙයි මං ඇහුවේ. උඹ යවුවද කියලා. ඕන්නාව හිතුවක්කාර ගෑන. උඹ හදන්නේ මේ ගමේ රටේ මිනිස්සු ඉනස්සන්නද? ගෑණියෙක් වුණාම මිනිහා කියන දේ අහන්න ඕනේ. ලොකුකම නම් තියනවා මොනවා නැත.
දැන් මේ දරුවන්ගෙන් බොහෝ දෙනෙක් කලින් මැලේරියා රෝගය හැදිලා ඉඳලා අපි දීපු දවස් 5 ප්‍රතිකාර සම්පූර්ණයෙන්ම අරගෙන දැන් සුවය ලබලා නේද ඉන්නේ? ඔව්. මේ අය මම දීපු බෙහෙත් පෙති ඔක්කොම ඒ කියපු විදිහටම නිවැරදිව ගත්තද? ඔව්. බෙහෙත් ඔක්කොම නිවැරදිව අරගෙන මේ අය සුවය ලබලා හිටියා. මට පේනවා මේ සමහර අය අතර පොඩි ඇයි මැලි ගතියක්. ඇයි මේ? මේ දරුවා කියන්නේ එයා බෙහෙත් ටික ඔක්කොම බීලා ඉවර වුණත් තවම කම්මැලි ගතිය, ඇලිමැලි ගතිය හැමම තියෙනවා කියලා. ඔයාට අර කලින් වගේ කැරකිල්ල ගතිය තාම තියෙනවද? බෙහෙත් බොන්න ඉස්සෙල්ලා තරම්ම තියෙනවද? ඒ කියන්නේ බෙහෙත් බිව්වට පස්සේ කැරකිල්ල ගතිය දැන් පොඩක් දුරට අඩු වෙලා තියෙන්නේ. ඔයා දන්නවද ඇයි මේ මැලේරියාව හැදිලා මෙහෙම බෙහෙත් බිව්වට පස්සේ මේ කම්මැලි ගතිය, කැරකැවිල්ල, ඇලිමැලි ගතිය මෙහෙම තාම තියන්නේ ඇයි කියලා? මැලේරියාව බෝ කරන පරපෝෂිතයෝ අපේ සිරුරට ඇතුළු වුණාට පස්සේ අපේ ඇඟේ තියෙන ලේවල රතු සෛල කාදමමින් උන්ගේ වර්ගය බෝ කරනවා. එතකොට අපේ සිරුර ලේ හිඟකමකටපත් වෙනවා. මේ විදිහට ඇතිවන රක්තහීනතාවයේ හින්දා තමයි මේ දරුවන්ට තාම මේ කම්මැලි ගතිය, මිදිබර ගතිය තාම තියෙන්නේ. මේක වළක්ව ගන්න අපිට කරන්න තියෙන්නේ ඇඟේ ලේ වඩන කැම බීම වර්ග ටිකක් වැඩිපුර ගන්න එක. අයියෝ මට ලියුම් කැලලක්වත් එව්වේ නැත්තේ. ඔයාට මාව කසාද මැදින්න ඕන නම් ඔය රස්සාව අතහැරලා දාලා ගමට එන්න. අතබෑව වසංගත පළාත්වල ගිහිල්ලා කාලේ මැරෙන්න. වසංගතයට බය තනියම ජීවත් වෙන එක නෙමෙයි මනුස්සකම. ඒව නැති කරගන්න අතහිත දීලා ඒ මිනිසුත් එක්ක ජීවත් වෙන එකයි මනුස්සකම කියන්නේ. කවුද දන්නේ කාට අතහිත දෙනවද කියලා? තව වැරදි වැඩේ කරලා නිකන් එනවා කට ගහන්න. චාමර මන් රස්සාවට ගිය එකද වැරද්ද? මේ පළාත නම් කීයක් රස්සාවල් හම්බුණාද? ඒකක්වත් හොඳ නැහැ. අන්තිමේට වසංගත පළාතට ගිහින් රස්සාවක් හොයාගත්තා. චාමර මට ඕනේ අහිංසක දරුවන්ට උගන්වන්න. ඒක වැරදිද? උගන්වන්න කලින් ඒ දරුවන්ගේ පණ බේරන්න ඕනේ. වසංගතයෙන් මැරෙන්නේ අපේම අම්මලා, තාත්තලා, අහිංසක දරුවෝ. හරි. ඔක්කොම හරි. මුසේ ඕන කුදයක් ගහ ගන්නවා. ඊට පස්සේ මන්දිය ඇහැක් කරලා බලන්න එපා. මට ඔක්කොම ඇහුණා. අපේ කාට මක් වෙලාද මන් දන්නේ නැහැ. ආදෙන්කෝ ගෙදර. බොවට හිත නරක කරගන්න එපා මගේ පුතේ. අපි මේ ආවේ මැලේරියා මදුරුව මර්ධනය කරන්න පාසල්නිත් මේ සෞඛ්‍ය නිලධාරීන් හතුරුත් එකතු වෙලා. ඉතින් අපිට ඔයාලගේ සහයෝගය අවශ්‍යයි. මම සහයෝගය දෙන්න කැමතියි. එහෙනම් දුවලා ගිහිල්ලා ඔයගලන්ට මතකනේ අර මහතුරු කියපු උපදෙස්. ඒ වගේ ගිහිල්ලා බලන්න මදුරුව බෝ වෙන තැන් එහෙම තියෙනවද කියලා ඔක්කොම නම් ගිහිල්ලා බලන්න. ඔයගොල්ලෝගේ අපට වටපිටාවේ තියෙනවා වතුරු මේ මැලේරියා මදුරුව බෝ වෙන ස්ථාන. ගොල්ලෝ දන්නවා මේ වගේ මදුරුව බෝ වෙන ස්ථාන අපි නැති කරන්න තමයි මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ. දැන් අර දරුවෝ අහුලන පොල් කටු තියෙනවා බලන්නේ පොල් කටු තුල වතුර එකතු වෙලා ඒව තුල මදුරුව බිත්තර දාලා ඉවරලා මදුරුව බෝ වෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ වහලේ තියෙන මොනවද ටයර් දාලා තියෙන. ඒ ටයර් තුල වතුර එකතු වෙලා ඒවෙත් මදුරුව බිත්තර දාලා මදුරුව බෝ වෙනවා. ඒ වගේම තියෙනවා ගෙදර දැන් අපි බලපුවාම අපට පේනවා ගෙදර කෑම් මේසට තියලා තියෙන මොනවද කූඹිකුල්. ඒව තුලත් මදුරුව බිත්තර දාලා ඉවර වෙලා මදුරුව බෝ වෙනවා. මෙන්න මේ බෝ වෙන ස්ථාන ටික අපි නැති කරොත් අපට පුළුවන් මේ මදුරුවගේ හැදෙන ලෙඩ රෝග වලින් වැළකින්න. අන්න ඒ නිසා තමයි අපි මේ ඇවිල්ලා ඔයගොල්ලොත් එක්ක මේ එකතු වෙලා මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඇතැම් මිස් මේ තත්ත්වයට කාරණා දෙකක් බලපානවා.
මොකද මේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය නැතිකම. මොකද හේතුව දැන් අපි මේ මාත්‍රා තමයි මේ කොට්ටාසේ බාර විසින් කරන්නේ. මේ නිවසට දෙවි ගහන ආවට පස්සේ එක්ක ගෙවල් වහලා යනවා. එහෙම නැත්නම් තෙල් කිසිම ප්‍රතික්ෂේප කරන මොන හරි කාරණා කියලා. අනික තමයි ගන්න මේ ප්‍රතිකාරය හරියට ගන්න. දැන් උණක් හැදුනට පස්සේ මේ ගෙවල් වල හුඟ හරියක් අපි ගියාට තේරෙනවා එක්ක පෙනඩෝල් එකක් බීලා తాවකාලික සුවයක් ගන්න. කවදාකවත් ලේපටලක් පරීක්ෂා කරන්න. මොකද රුධිරපටලයක් පරීක්ෂා නොකර කියන්න බෑ මේ මැලේරියා රෝගයේද නැද්ද කියන එක. එතකොට රුධිරපටලයක් පරීක්ෂා කරගන්න යනවා බොහොම අඩුයි. පරීක්ෂා කරලා බෙහෙත් දුන්නත් ඒ බෙහෙත් වලින් අර්ධයයි බොන්නේ. කොටසයි බොන්නේ. අද බිව්වොත් හෙට සනීප වුණොත් අනිත් බෙහෙත් ටික ගුලි කරලා ඉවරලා මලාච්චුක දාලා තියෙනවා. ඉතින් මෙන්න මේ තත්ත්වය නිසා මේ තමන්ගේ සමහර මේ නිවසියන්ගේ සමහර දරුවන්ගේ ශරීරයට මැලේරියාව ඔරොත්තු දෙන සත්‍යයක් ඇවිල්ලා තියෙනවා. මේක හරිම ගැටලුවක්. ඒ නිසා මැලේරියාව අපිට මර්ධනය කරන්න බැරි වෙලා තියෙනවා ජන සහාය නැති නිසා. පැමිණීම ගොඩක් හොඳයි නේද මිස්? ඔව් සර්. ඉස්සර නම් හුඟක් වෙලාවට ළමයින්ට උණ ගෙන්න ගෙදර යවන්න සිද්ධ වුණානේ. ඒත් දැන් එහෙම දකින්නේ බොහොම කලාතුරකින්. කොහොමද ළමයි ඉගෙන ගන්න ඉස්සෙල්ලා නිරෝගීමත් වෙන්න එපා. අපේ උත්සාහය ගොඩක් දුරට සතුටුදායකයි. මංගල්ලෙට ඉක්මනින්ම දිනයක් නියම කරගන්නවා කියලා අම්මා කිව්වේ. මම එකක් කියන්නම් පුතේ. ලීනා කසාද බඳලා අනුරාධපුරයට පදිංචිට නම් යන්න එපා. මම කාරණා දන්න නිසායි කියන්නේ. අපේ අක්කාගේ දුව අනුරාධපුරේ ඉඳි බබෙක් හම්බෙන්න ආවා. ඒ කෙල්ලට මැලේරියාව හැදුනා. අම්මයි දරුවයි දෙන්නම නැති වුණා. අපි අනුරාධපුර මැලේරියා මර්ධන ව්‍යාපාරයෙන් ඇවිල්ලා ඉන්නේ ඔයගොල්ලෝනේ ගමට මැලේරියාව තියෙනවා කියලා රජයේ වෛද්‍ය ආයතන වලට වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා ওই ගමේ කට්ටියගේ මැලේරියාව තියෙනවද කියලා නියත වශයෙන්ම දැනගන්න ලේ පටලයක් අරගෙන ඒක අනීක්ෂක මහත්තයා පරීක්ෂා කරලා බලලා නියතව අපිට දැනගන්න තහවුරු කරගන්න හම්බ වුණොත් මැලේරියාව තියෙනවයි කියලා අපි ඔයගොල්ලන්ට මැලේරියාව ප්‍රතිකාර මැලේරියාවට දෙන ප්‍රතිකාර දෙනවා. මෙතනදී අද දවසේදී ඔයගොල්ලන්ට බලා ගන්න බැරිනුත් අපි උදේ 8 ඉඳලම හවස 4 වෙනකල් මෙතන සායනය පවත්වනවා. අද දිනේ බලා ගන්න බැරි වුණොත් පූජා නගරේ රජයේ වෛද්‍ය ආයතනයටත් අනුරාධපුර මහරෝහලටත් ගිහිල්ලා රුධිර පටල පරීක්ෂා කරගෙන ප්‍රතිකාර ගන්න පුළුවන් ඉදිරියේදී. අපි මේ ලෙඩාගේ දැන් රුධිර පටල පරීක්ෂා කරා. එතනදී අපිට නියත බව දැනගන්න ලැබුණා. මෙයා PV සාමාන්‍ය මැලේරියා රෝගියෙක් වශයෙන් අපි නියත වශයෙන්ම හඳුනාගත්තා. ඒ නිසා එයාට අපි නිකුත් කරනවා ක්ලෝරොක්වින් පෙති 10ක් හා ප්‍රිමොක්වින් පෙති 10ක්. එතනදී අද දවල් කෑමෙන් පස්සේ ක්ලෝරොක්වින් පෙති 4යි. හෙට දවල් කෑමෙන් පස්සේ ක්ලෝරොක්වින් පෙති 4යි. අනිද්දා කෑමෙන් පස්සේ ක්ලෝරොක්වින් පෙති 2යි. ඒ වගේම ප්‍රිමොක්වින් තියෙනවා. ඒ ප්‍රිමොක්වින් පෙති දෙක රෑ කෑමෙන් පස්සේ ගන්න ඕන දවස් 5ක්ම නොකඩවා.
මීට අමතරව පැල්සිපාරුම් මැලේරියා කියන භයානක මැලේරියා රෝගය සැදෙන්න පුළුවන්. එතෙන්දී අපි ප්‍රතිකාර ක්‍රමයේ පොඩි වෙනසක් කරනවා. ක්ලෝරොක්වින් කියන ඖෂධය ඒ විදිහටම පාවිච්චි කරනවා. ප්‍රිමොක්වින් කියන ඖෂධය එකවර ගන්න ඕන පළමු දවසේම රාත්‍රී කෑමෙන් පස්සේ. වැඩිහිටි කෙනෙකුට නම් ප්‍රිමොක්වින් පෙති 6ක් එකවර ගන්න සිද්ධ වෙනවා. එතෙන්දී අපි කාඩ් පතක් නිකුත් කරනවා මෙම රෝගියාට නැවත වරක් දින 8කට පසුව ඇවිල්ලා රුධිර පටලය පරීක්ෂා කරගන්න. අම්මා ලේ බලන්න දාවේ. නම කියන්නකෝ පොඩ්ඩක්. කරුණාවති. ඔබ සියලු දෙනාම උණ රෝග ලක්ෂණ ඇති අවස්ථාවකදී අපේ රජයේ වෛද්‍ය ආයතනයකට ගිහිල්ලා ලේ පටලයක් පරීක්ෂා කරගන්න නිසි ප්‍රතිකාර ලබා ගන්න. මොකද උඹ ගොර ගල්ලා උල්ලන්නේ? අම්මේ මං අනුරාධපුරේ ගිහිල්ලා එන්නයි කියලා හිතාගෙන ඉන්නේ. අනේ අම්මේ යාන්තම් ඇති පුතේ උඹ හිත හදාගත්තු එක. උඹ ගිහිල්ලා කෙල්ලත් එක්ක කතා බහ කරලා කසාදෙට දිනියා නියම කරගත්තොත් නේද හොඳ?
චාමර එන්නකෝ. ලස්සනයිනේ. හැමදාම ඉන්න තියෙනවනේ. ඔය තරම් බය වෙන්න එපා චාමර. බෙහෙත් තියෙනවනේ. බෙහෙත් නම් තියෙනවා තමයි වේනා. ඒ වුණාට ওই බෙහෙත් විසයි. දරුවෙක් ලැබෙන්න හිටියොත් ඒ වගේ අම්මා කෙනෙකුට කොහෙත්ම හොඳ නැතිලු. ඉතින් අපි කොහොමද මේ ඇවිල්ලා ජීවත් වෙන්නේ? අපිට බැරි ඇයි මැලේරියාවෙන් වැළකීලා ඉන්න? ඔයා දන්නවද? මැලේරියාව මැඩපවත්වන්න දැන් කරන එක පියවරක් තමයි අපේ ශරීරවල ජීවත් වෙන මැලේරියා පරපෝෂිතින් විනාශ කරන එක. අනික් එක තමයි මැලේරියා මදුරුව විනාශ කරන එක. අපේ ගෙවල් වල ඔය අඳුරු තැන් වල අහුමුළු වල බඩු මුට්ටු වල එහෙම මැලේරියා මදුරුව වහලා ඉන්නවා. මැලේරියා මර්ධන ව්‍යාපාරයෙන් කරන්න ඇවිල්ලා බෙහෙත් විදින එක. ඉස්සර නම් විද්ද මැලතියන්. ඒ දැන් විදින්නේ අයිකොන් කියලා බෙහෙතක්. ඒක මැලතින් වගේ ගඳක් නැහැ. ඉතින් අර බෙහෙත් විදපු තැන් වල ඇවිල්ලා මදුරුව ගහුවාම ඒ විසටුන් විනාශ වෙනවා. මාත් අපි දැන් අලුතෙන් පාවිච්චි කරන කුණාසකේ තමයි මේ අයිකෝන් කියන්නේ. මේක ග්‍රෑම් 62.5ක් තියෙනවා. මේ ග්‍රෑම් 62.5 තමයි අර ටැංකියේ පේන ඊතලකින් ලකුණු කරලා තියෙන දඬ වතුර දාපම ගැලුන් දෙකක් තියෙනවා. ඒ ගැලුන් දෙකේ මිශ්‍ර කරලා තමයි අපි ඕගොල්ලන්ගේ ගෙවල් වලට මේ සිම් කටයුතු කරන්නේ. බලා ගන්න. අපි මේ දැන් පාවිච්චි කරන කුමිනාශකයේ කිසිම සැරක් දඳක් සුවඳක් කිසිම දෙයක් නැහැ. ඒක ඕනෑම නිවසක ඉන්න පුළුවන්. කලර් ස්ප්‍රේ කරපු කලර් වොෂ් කරපු ඕනම ගේකට ඉන්න පුළුවන්. කිසිම දුර්වර්ණ වීමක් වෙන්නේ නැහැ බිත්තිවල කිසිම දෙයක. ඒකම අපි මේ ගේ ස්ප්‍රේ කරනකොට හිම් කරනකොට ස්කෝපුව ඉඳලා සෑම තැනක අපි තෙලිසීම කරනවා. විශේෂයෙන් මුළු තැන්ගේ ගබඩා කාමර, වැසිකිළිය, දරමඩුව වගේ සෑම ස්ථානයකම අපි තෙලිසීම කරනවා. මීට කලින් වතාවල ඉසපු මැලතයින් කුමිනාශක වගේ නෙවෙයි මේක කිසිම දුර්වර්ණ වීමක්වත් එහෙම නැත්නම් දුර්ගන්ධයක් කිසිම දෙයක් නැහැ. ඒක ඕනෑම නිවසක මේ කුමිනාශකේ ඉන්න පුළුවන්. ඒකම මේ කුමිනාශකේ අපි අද ඉස්සා මෙතන මාස 6ක් යනතුරු මැලේරියාව බෝ කරන ඇනොෆිලිස් කියුලිසිෆේසිස් මදුරුවට විස සහිතයි. ඒ නිසා හැම නිවසක්ම ඉසිම් කරගන්න ඕනි කියලා හිතාගත්තොත් හොඳයි. ගමේ එකගයක් නෑර බෙහෙත් දෙල්ලිස්සොත් අපිට පුළුවන් මැලේරියා මදුරුව තුරන් කරන්න. මැලේරියා මර්ධන නිලධාරීන් එක්ක එකතු වෙලා ගමේ හැම ගයක් ගානෙම ගිහිල්ලා මිනිස්සුන්ව දැනුවත් කරවන්න. ඒ මිනිස්සුන්ගේ හොඳ සහයෝගයක් ලැබෙනවා. තව ටික කාලෙකින් මේ ගමිනුත් මැලේරියාව තුරන්නේ. ඒ නිසා අපිට පුළුවන් කසාද බැඳලා මෙහෙවලා ජීවත් වෙන්න. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට වෙන්න පුළුවන් කේත වාචකයේ දැන් මම ඔයාලට කිව්වනේ. එහෙම කියලාත් ඇයි ඔය හිතට ගන්න නැත්තේ? අපිට බැරියයි මැලේරියාවෙන් වැළකෙන්න. ඒකනේ පහසුම දේ. ඔයාට මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. මම මෙහි ආපු මෝඩකම කියලා හිතනවා දැන් මට.
ඕ ඔච්චර කේන්ති ගන්න එපා. අපි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් මේ ගමට ඇවිල්ලා ඔය අම්මලා තාත්තලාට සහෝදර සහෝදරයන් මේ ස්ථානට එන්න කිව්වේ විශේෂ වූ කාරණයක් නිසායි. මේ ප්‍රදේශයේ දැන් ඉතා ශීඝ්‍රයෙන් මැලේරියා රෝගය පැතිර යන බව ඔය අම්මලා තාත්තලා දන්නවා අපිත් දන්නවා. ඉතින් මේ මැලේරියා මර්ධනය කිරීම සඳහා අපි සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවෙන් විවිධ ක්‍රම රාශියක් දැනට අනුගමනය කරනවා. අද අපි මේ කරන්නේ මදුරු දැල්, ගෙවල් වල තියෙන මදුරු දැල් මේ ස්ථානට ගෙන්නලා ඒ මදුරු දැල් වලට බෙහෙත් ගැල්වීම. කුමිනාශක කිව්වන් පස්සේ බිය විය යුතු නැහැ. මොකද මේ කුමිනාශක මිනිස් නිරුවට හානිදායක දෙයක් නෙමෙයි. මෙම දැල් වලට කුමිනාශක ගැල්වීමේදී අපි අපේක්ෂා කරන්නේ මදුරු ඝනත්වයේ වැඩි කාලෙට. එහෙම නැත්නම් මදුරුන්ගේ බෝවීම වැඩි කාලෙදී ඔබ මේ මදුරු දෂ්ටයන්ගේ ආරක්ෂා කර ගැනීම. ඉතින් මේ මදුරු දෂ්ටයන්ගේ ආරක්ෂා වීමත් සමගම මැලේරියා රෝගයත් 100%ක් වගේ මර්ධනය වීමේ කටයුත්තක් මෙම මදුරු දැල් වලට බෙහෙත් ගැල්වීම සිද්ධ වෙනවා. මෙම මදුරු දැල් වලට බෙහෙත් ගැල්වුවාට පසු එම කාමරයට එන මදුරෙක් එහෙම නැත්නම් මේ දැලේ වහන මදුරෙක් ඉතා ශීඝ්‍රයෙන් ජීවිතක්ෂයපත් වීම හෝ එහෙම නැත්නම් පළවා හැරීම සිදු වෙනවා. ඒ නිසා මේ මදුරු දැල් වලට බෙහෙත් ගැල්වුවාට පසු ඔබ මදුරුවන්ගෙන් ආරක්ෂා වීම පමණක් නෙවෙයි මැලේරියා රෝගයෙන්ුත් ආරක්ෂා කිරීමට හැකියාව තියෙන නිසායි අපි මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා අද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන්න අදහස් කළේ. පළමුවෙන්ම මදුරු දැල් හොඳට ඔයගොල්ලන්ට කලින් දැන්වා වගේ සෝදලා වේල්ලා තියා ගන්න ඕන. දැලකට අවශ්‍ය ප්‍රමාණය මේ ඔබ ළඟ තියෙන shopping bag එකකට මිනුම් සරාවකින් මැල්ලා දාලා ඒකේ හුලං ඇරලා හොඳට ගැට ගසලා පොඩි කිරීම කරනවා විනාඩි කිහිපයක් මදුරු දැලේ බෙහෙත් ගැල්වීමට. ඊට පස්සේ පැයක් පමණ මදුරු දැල තියලා තියෙනවා. ඉන්න අනතුරුව shopping bag එක හිල් කරලා පැය 3ක් තියලා තියෙනවා. තියලා දෙවනුව පවනේ වේලා ගන්නවා. වේලාගෙන පාවිච්චි කරන්න පුළුවන්. මේ කාලයේදී සේදීමක් නොකළ යුතුයි. මොනවා හරි හදිසි අවස්ථාවකදී කිලුටු වුණොත් ඒ ස්ථානයේ පමණක් සේදීම කළ යුතුයි. එතෙන්දී සබන් පාවිච්චි නොකළ යුතුයි. මොනවද බලන්නේ? මොකද්ද මේ? ඕකේ තියෙන්නේ කොහොඹ කොළයි මදුරු තලා කොළයි. මේ ගමේ මිනිස්සු මේ වගේ දේවල් කරලා තමයි මදුරුවන්ගෙන් බේරෙන්නේ. මේ පහනක් මොකටද? මේ පහනට දාලා තියෙන්නේ කොහොඹ තෙල්. කොහොඹ තෙල් දාපු පහනක් පත්තු කරාම මදුරු එන්නේ නැහැ. මේ හැම දෙයක්ම කරන්නේ මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. තව දෙයක් තියෙනවා. ඒ තමයි පැංගිරි තෙල් ඇඟේ ගාගෙන නිදාගන්නේ. ෂි. තෙල් ගාලා නිදාගන්න? මොන විකාරයද? ඒක බැන්නම් මදුරු දැල් තියෙන්නේ. ඒ මදුරු දැල් වලට කුමනාශක ගල් වලයි තියෙන්නේ. ඒවා අපිට පොඩ්ඩක්වත් හිස නැහැ. හැබැයි මදුරුව දැලේ වැහුවොත් නම් ඉවරයි. මන් නිදාගන්නේ කුමනාශක ගල් වල මදුරු දැලක් යට. සමයා. ඔයා කොහෙද නිදාගන්නේ? මට හොඳයි ස්තෝප්පු. නෑ. ගේ ඇතුලේ නිදාගන්න. මං සරයක් කිව්වනේ මට හොඳයි ස්තෝප්පු කියලා.
චාමර මෙහෙ ඇවිල්ලා මගේ හිත වෙනස් කරන්න උත්සාහ ගත්තා. ඒ වුණාට මට මේ ගම දාලා යන්න හිත දෙන්නේ නැහැ. මේකට විසඳුමක් තියෙනවද ડોක්ටර්? ගැබ්බර අවස්ථාවේ මැලේරියාව හැදුණයි කියලා බය වෙන්න දෙයක් නැහැ. ගර්භණී අම්මා කෙනෙකුට උණ රෝගයක් ඇති වුණොත් ලේපටල පරීක්ෂාවක් කරගන්න වෙනවා. ඒ ලේපටල පරීක්ෂාවේදී මැලේරියාව තියෙනවා කියලා තහවුරු වුණොත් ක්ලෝරොක්වින් ප්‍රතිකාරය සම්පූර්ණයෙන්ම ලබා ගන්න ඕනේ. එතන ඉඳලා දරුවා ලැබෙන තුරු සතියකට ක්ලෝරොක්වින් පෙති 2 ගානේ දිගටම ගන්න වෙනවා. දරුවා ලැබුණාට පස්සේ දින 5 ප්‍රතිකාරය සම්පූර්ණ කරන්න පුළුවන්. එතකොට ડોක්ටර් අර කමල මැරුණේ? කමලා මැරෙන්නේ නැත්තේ එක්කෝ හිතුමතේට වෛද්‍ය උපදෙස් නැතුව මැලේරියා බෙහෙත් ගන්න නැති නැත්නම් ප්‍රතිකාර නොගෙන ඉන්නේ නැති. ආරංචි හැටියට නම් එයා දරුවට බෙහෙත් විසයි කියලා බෙහෙත් තරම් නැතිලු ડોක්ටර්. වෛද්‍ය උපදෙස් අනුව නියම ප්‍රතිකාර ගත යුතුයි. තව දෙයක් තමයි දරුවට මව්කිර දෙනවා නම් දරුවා ඉපදිලා තව සති 6ක් ගත වෙන තුරු සතියකට ක්ලෝරොක්වින් පෙති 2 ගානේ ගන්න ඕන. ඒ වගේම මැලේරියාව ඇති ප්‍රදේශයකට යනවා නම් සතියකට වරක් ක්ලෝරොක්වින් පෙති 2 බැගින් ගත්තොත් ඊටාම පහසුවෙන් මැලේරියාවෙන් වැළකීලා ඉන්න පුළුවන්. තාම ප්‍රශ්න විසඳුනේ නැද්ද අක්කේ? නෑ මල්ලි. මාසෙකට විතර කලින් චාමර ආවා. අමනාපත් වෙලා ගියේ. මැලේරියාවට ඔය තරම් බය වෙන්න දෙයක් නෑ අක්කේ. පරිස්සම් වෙලා ඉන්න හරිම ලේසි. අපේ කැම්ප් එකේ ඉන්න හැම කෙනෙක්ම සතියකට සැරයක් ක්ලෝරොක්වින් පෙති 2 ගානේ නොරදවාම ගන්නවා. තාම කිසි කෙනෙකුට මැලේරියාව හැදුන්නේ නැහැ. ඒක මට තේරෙනවා. මමත් මෙහෙ ඉන්න දවසකට කලින් ක්ලෝරොක්වින් පෙති 2ක් බිව්වා. ඊට පස්සේ සතියකට සැරයක් නෝර්දාම් බිව්වා. කිසි ප්‍රශ්නයක් නෑ. අනිත් එක අපි දැනගන්න ඕනේ මදුරුවන්ගෙන් ප්‍රවේශම් වෙන්න. එයි අක්කේ. චාමරලා ගෙදරින්. චාමර ඔයාට ඉක්මන සනීප වෙයි. මට නම් බයයි බෑනාගේ. බය වෙන්න දෙයක් නෑ අක්කේ. දින 5 ප්‍රතිකාරය දිනපතාම નિયમિત වෙලාවට නොකොඩව ගැනීමෙන් ඔය ලෙඩේ ඉක්මනට හොද කරගන්න පුළුවන්. අනේ මන් දන්නේ. ඔය මොනවත් කරදර නෑනේ. අනුරාධපුරේ ගිය වෙලාවේ මදුරුවන්ගෙන් ප්‍රවේශම් වුණා නම් මේ සේට මුල මේ ළමයාගේ මුරණ්ඩුකම්.
මැරුවා කියලා. මේ මගේ ළඟින් ඉන්නේ මගේ හිතවත් මිසිස් කියුලෙක්ස්. මට ඔය ජරා වැඩ අල්ලන්නේ නැහනේ. මගේ හැම වැඩක්ම කෙලි. මම පොඩි කාලේ වතුරේ හිටියෙත් කෙලි. ගෙවල් වල බිත්ති වල වහලා හිටියෙත් කෙලි. ඒ නිසා මට අවශ්‍යයි පිරිසිදුකම. මම ඔය කවදාවත් පල්ලුණු වතුරේ ඉඳලා නැහනේ. හලෝ good morning. මම කියුලෙක්ස්. මේ මගේ ළඟින් ඉන්නේ අපේ ගෙදර මිනිස්සයා. මම දීග ගියපු දවසේ ඉඳලම දවසට පහවදාම මේ මිනිහා මාව දාලා ගියානේ. දැන් ගෙදර පැත්ත පලාතෙවත් එන්නේ. මම කවදාත් කුණු පණු රහට කන මිනිහෙක් නේ. ඕනෙම දහජරාවක් මට කිසිම අපහසුයක් නැතුව කාදමන්න පුළුවන්. එයි අපේ පරම්පරාව දකුණේ හොඳ පොල්ලෙලි වලකින් පැවතින්නේ. මගේ අම්මා පායක සහතික ඇත්ත. අර ගෙස්සන්තර ජාතකේ ජූතකයට බරව කකුලක් දුන්නේ අපේ ආත්තම්මනේ. ඒක මොන කල්ජද්ද? අර ගම්පෙරළියේ ජිනදාස මහත්තයාට බීපිලේදී මැලේරියාව වදලා මරලම දැම්මේ අපේ ආත්තම්මනේ. අර අපේ ටවුමේ ඉන්න මුදලාලිලාට මම දොහොත් මුදුන් දී වැන්දා. ඒ මොකද දන්නවද? එයාලයි කඩ පිටිපස්සේ මේ කාණුවල කුණු රොඩු පුරවල ඒ මුදලාලිලා අපට කරන සේවය නම් වචන වලින් කියලා නිම කරන්න බෑ. ඊය සැරේ මම දාපු බිත්තර 10000න් එකක්වත් නරක්ුනේ නෑ. කොහොමද මම කරන සේවය? කොහොමද මගේ වැඩ? අද මේ දූ දරුවෝ නරඹපු මැලේරියා නාට්‍ය පුරුදු පුහුණු කළේ අපේ විද්‍යාලයට අලුතෙන් පත් වෙලා ආව වීණා සමරසිංහ ගුරු මාතාවයි. අපි එතුමියට ස්තුතිවන්ත චාමර මොකද මෙතනට එලා? ඔයා හරියට විතර කෙල්ලෙක් වෙන්නේ. මට මං ගැන ලැජ්ජාත් හිතෙනවා. මැලේරියාවෙන් වැළකීලා ඉන්න කතාවට හොඳම උදාහරණය තමයි ඔයා. වදුර වලින් තල්ලා යන කෙනෙක් ජයගත්තා. වදුර වලට මූණ දීලා ජය ගන්න එක තමයි නියම ජයග්‍රහණය. දැන් ඔත්වා මගේ කීමට එකඟද චාමර?